ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අලුත් Vip Extra Anti Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අයිබෝන බෙක්වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙතයි. ලීසිං සමාගම්වල සීසර්ලාට තහංචියක්. වාහන පැහැරගත්තොත් මංකොල්ල කෑම් යටතේ නඩු. ඥානසාර හිමි පාස්කු කොමිසම හමුවට. ජාතික රෝහලේදී රිල්වාන් පොලිසියෙන් බේරුණු හැටි කොමිසමේදී හෙළිවේ. අගෝස්තු 1 වනදා සිට සංචාරකීන්ට ගුවන්තොටුපළ විවෘත කරන බව ඇමති ප්‍රසන්න කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. ඇදිරි නීතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශය මීට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව හෙට සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට ඇදිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණයි. රාජ්‍ය පෞද්ගලික අධ්‍යංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත් එදිනදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුළුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා. ගත වූ දිනය තුළ මෙරටින් හඳුනාගෙන ඇත්තේ COVID-19 ආසාදිතයින් තිදෙනෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඔවුන්ගෙන් දෙදෙනෙකු නාවික හමුදා සමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා කුවේට් සිට මෙරටට පැමිණි අයෙක්. ඊයේ දිනේ මෙරටින් හඳුනා ගැනුණු කොවිඩ් ආසාදිතයන් තිදෙනා අතරින් දෙදෙනෙකු නාවික හමුදා සමාජිකයන්. මෙම නාවික හමුදා සමාජිකයන් දෙදෙනා විඩත්තතලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සහ මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන සඳහා යොමු කර සිටි පුද්ගලයන්. අනෙක් ආසාදිතයා කුවේට් සිට මෙරට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිට තිබෙනවා. මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිත නාවික හමුදා සමාජිකයන් ගණන 884ක්. ඒ අතරින් තවත් 22 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත නාවික හමුදා සමාජිකයින් සංඛ්‍යාව 670. වැඩිසර නාවික හමුදා කඳවුරේ පහුගිය දින 3ක් තුල සියලුම දෙනා පරීක්ෂා කිරීමට ලක් කළා. රෝගය වැළඳී නැතයි තහවුරු කරන්න පුළුවන් නාවික හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක් කඳවුරෙන් ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවා. ඒ අනුව ඉතාමත්ම නුදුරේදීම වැඩිසර නාවික හමුදා කඳවුර COVID-19 රෝගයෙන් තොරයි කියන සහතිකය අපිට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා අපි තරයේ විශ්වාස කරනවා. ඒ අනුව මෙරටින් හඳුනා ගැනුණු සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 1880ක්. ඉන් සුවය ලැබූ සමස්ත ගණන 1196ක්. සුවය ලද මුළු ගණන මුළු ආසාදිතයින්ගෙන් 63.61%ක්. රෝහල්ගතව 673 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ඒ සටහන් වන්නේ 35.8%ක් ලෙසයි. ලේසින් පහසුකම් යටතේ වාහන මිලටගෙන ණයවාරික ගෙවීමට අසමත් වන පුද්ගලයින්ගේ වාහන අත්පත් කර ගැනීමට අදාළ සමාගම්වලට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට නියෝග කර තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත්තේ සහන කාලය තුළදී වාරික ගෙවීම් පැහැර හැරී බවට පවසන වාහන අත්පත් කරගෙන ඒ පිළිබඳව පැමිණිලි කරන්නේ නම් එම පැමිණිලි බාර නොගන්නා ලෙසයි. එලෙස අත්පත් කරගනු ලබන වාහන සම්බන්ධව පොලිසිය වෙත පැමිණිලි ලැබුණහොත් දණ්ඩ නීති සංග්‍රහය අනුව සොරකම හෝ කොල්ලකෑම යන වැරදි යටතේ විමර්ශනය කර අදාළ නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය නිවේදනය කළා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම් වලට රජය ලබා දුන් සහනය යටතේ ත්‍රිරෝධරත හිමියන්ගේ ලීසිං ණය වාරික අය කර ගැනීම මාස 6කට අත්හිට වූ බවයි. එය ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වනදා නිකුත් කරන ලද 16 ඇලහිරක් 2020 චක්‍රලේඛයේ දෙවන වගන්තයේ පැහැදිලිව සඳහන් වන බවද එම නිවේදනයේ දැක්වෙනවා. එනුව ලීසින් පහසුකම් යටතේ වාහන මිලටගෙන ණයවාරික ගෙවීමට අසමත් වන පුද්ගලයින්ගේ වාහන අත්පත් කර ගැනීමට ලීසින් සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට නියෝග කර තිබෙනවා.
ලීසිං සමාගම් වාහන අත්පත් කර ගැනීමට පෙර පොලිසිය දැනුවත් නොකරන අතර ඔවුන් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන්නේ වාහන අත්පත් කර ගැනීමෙන් පසුවයි. ඒ හේතුවෙන් එලෙස අත්පත් කර ගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු බාර නොගන්නා ලෙසද ජනාධිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබෙනවා. මේ අනුව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත්තේ ලීසිං වාරක ගෙවීමට ලබා දී ඇති සහන කාලය තුළ වාරක ගෙවීම පැහැර හැරි බවට පවසා ලීසිං සමාගම් වාහන අත්පත් කරගෙන ඒ පිළිබඳ පැමිණිලි කරන්නේ නම් එම පැමිණිලි බාර නොගන්නා ලෙසයි. එම කාලය තුළදී එලෙස අත්පත් කරගනු ලබන වාහන සම්බන්ධව පොලිසිය වෙත පැමිණිලි ලැබුණහොත් දඬ නීති සංග්‍රහය අනුව සොරකම සහ කොල්ලකෑම යන වැරදි යටතේ විමර්ශනය කර අදාළ නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය පවසනවා. මේ අතර කලබදු සමාගමක සේවකයන් පිරිසකගේ අමානුෂික පහර දීමෙන් ඝාතනයට ලක් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට ඒ රාත්‍රියේදී මෙන්ම අදත් මහජන නියෝජිතයන් අවසන් ගෞරව දැක්වුවා. මේ රටේ මේ ලීසිං කොම්පැනි කාරයින්ට මේ දීලා තියෙන හිතුවක්කාර බලය වහාම නවත්වන්න අවශ්‍ය පීවර ආණ්ඩුව ගත යුතුයි. ඒක තමයි සුනිල්ගේ අභාවයෙන් මේ රටට අපිට එකතු කරන්න පුළුවන් යුක්තිය. මම මේක අවුරුදු 5ක් තනියෙන් මේ මහ බැංකුවේ ඉන්න රටක ආර්ථිකයක් ඉදිරියට ගෙනියන්න දෙන්නේ නැති මාෆියාට විරුද්ධව සටන් කරා. මම කිව්වා මේ රටේ පොලි අනුපාතය තනි ඉලක්කයේ තිබිය යුතුයි. මේක 104ට 5ට ගේන්න ඕනේ වන්නේ. ඒක ඉඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ මුදල් සපයනකොට අපි කියලා තියෙනවා මේක කරුණා කරලා රටේ සංවර්ධනයට කටයුතු කරන්න. ඒක ඉඩ දෙන්නේ නැහැ. ඒ අයට අපි මුදල් අමාත්‍යාංශකින් කටයුතු කරාම ඒට ප්‍රතිවිරුද්ධ අදහසක් දරන්නේ. මේ වායු සමීකරණ කාමරවල හිට ලක්ෂ 15-20 පඩි අරගෙන මේ අහිංසක 25000 තියෙන පවුල් වලට අනවශ්‍ය ලෙස පීඩන ලක් කිරීම තමයි කරන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා මේ ගැන කතා කිරීම මම අගය කරනවා. සියලුම විශ්වවිද්‍යාලවල සිව්වන වසරේ සිසුන්ගේ විභාග ජුනි මාස 22 වෙනිදා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. අද රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා සඳහන් කළේ සියලු විභාග අගෝස්තු 15 වනදා වන විට අවසන් කළ යුතු බවයි. දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල 4 වෙනි වසරේ එනම් අවසාන වසරේ දරුවන්ගේ විභාග පැවැත්වීම ආරම්භ කරනවා මේ මාස 22 වෙනිදා සිට අගෝස්තු මාසයේ 15 වනදා වන විට සියලුම 4 වෙනි වසර සිසුන්ගේ විභාග අවසන් කළ යුතුයි කියලා. සමහර විශ්වවිද්‍යාල උදාහරණයක් වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලය ගත්තොත් ශාස්ත්‍ර පීඨය ආරම්භ වෙන්නේ මේ මාස 29 වෙනිදා. ඒත් එක්කම අධ්‍යාපන පීඨය ආරම්භ වෙන්නේ 29 වෙනිදා. නීති පීඨයත් 29 වෙනිදා, විද්‍යා පීඨයත් 29 වෙනිදා. විභාග සඳහා අවසන් වසර. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගත්තොත් කෘෂි විද්‍යා පීඨය 28 වෙනිදා ආරම්භ වෙන්නේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අගෝස්තු මාසේ තමයි 4 වෙනි වසරේ දරුවන්ට ආරම්භ කරන්නේ. විවිධ පීඨ විවිධ විශ්වවිද්‍යාල මේ මාසේ 22 වෙනිදා සිට විභාග සඳහා ආරම්භ කරලා සියලුම විභාග අවසන් කළ යුතුයි අගෝස්තු මාසේ 15 වෙනිදා වන විට. නේවාසිකාගාරයක එක කාමරයක එක දරුවෙක් බැගින් සිටින ආකාරයට තමයි මේ 4 වෙනි අවුරුද්දේ විභාග පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. අගෝස්තු මාස 1 වනදා හෝ ඊට පෙර දිනයකදී සංචාරකීන් සඳහා යලි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. වතල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සංචාරකීන්ට විවෘත කිරීමට පෙර මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි. අපි අගෝස්තු 1 වෙනිදාට අපි බලාපොරොත්තු වෙනවා යෝජනා කරලා තියෙනවා ගුවන්තොටුපළ විවෘත කරන්න සංචාරකයන්ට. එතකොට සංචාරකයන්ට ලංකාවට එන ක්‍රියාදාමයම තමයි පිටරට ඉඳන් ශ්‍රී ලංකාවට එන ශ්‍රී ලාංකිකයන්ටත් උපයෝගී කරගන්නේ. හැබැයි අගෝස්තු 1 වෙනිදාට පෙර පිටරට ඉන්න අයව නිරෝධාන ක්‍රමවේදයත් එක්ක ලංකාවට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගේන එක අවසන් කරයින් පස්සේ තමයි අපි සංචාරකයන්ට රට අරින එක සමහර විට අගෝස්තු 1 වෙනිදාට ඉස්සෙල්ලා වෙන්නත් පුළුවන්.
එතකොට විදේශිකයන් මෙරට එන්න ලබා දුන්නම ඔවුන්ට ගන්න ක්‍රියාමාර්ග මොකද මේ? ඔවුන්ටත් එහෙමයි. එහින් එන්න ඉස්සෙල්ලා PCR ටෙස්ට් එක කරන්න ඕනේ. ඒ කෙසේ වෙතත් ලංකාවට ආවම ලංකාවේදී ඒගොල්ලන්ගේ PCR ටෙස්ට් එක අරගෙන අපි නම් කරන හෝටල් වල රැඳී සිටින්න ඕනේ. ඒ සඳහා ඔවුන් වියදම් කරන්න ඕනේ. ටෙස්ට් එකේ ප්‍රතිඵලය අනුව ඔවුන්ට ඒක වැළඳිලා නැහැ කියනවනම් අපි පහුවදා ඉඳන් ඔවුන්ට සංචාරය කරන්න දෙනවා. හැබැයි ඔවුන් යන තැන් හැමදේම අපි බලාගෙන ඉන්නවා කොහොමද කරන්න කියලා. ඒ තැන් වලට PHI ලැරලා ඒ අය සම්බන්ධව නිරීක්ෂණය කරමින් තමයි කටයුත්ත කරන්නේ. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන්. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අද පෙරවරුවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පැමිණියා. මේ අතර ඊයේ දින කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා පැවසුවේ සහරාන් හෂීම්ගේ සහෝදරයෙකු වූ රිල්වාන් හෂීම් පිපුරුමකින් ඇති වූ තුවාල සඳහා ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ අවස්ථාවේදී ඒ පිළිබඳව වෛද්‍යවරුන්ට සැකමතුව තිබූ බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව රෝහල් පොලිසිය දැනුවත් කළද ඔවුන්ගේ නොසැලකිලිමත් භාවයේ හේතුවෙන් රිල්වාන් හෂීම් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර නොමැති බව ඔහු කොමිසම හමුවේ අනාවරණය කළා. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අද පෙරවරුවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණියා. ඉතින් අපි විශ්වාස කරනවා අද මට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ කොමිසමේ සාක්ෂි දෙන්න. තොරතුරු හමුවේ දේශපාලඥයන්ගේ නම් පැහැදිලිව තියෙනවද? විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඒ දිනේදී සාක්ෂි ලබා දෙනු ලැබුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතායි. සහරාන් හෂීම්ගේ සහෝදරයා වූ රිල්වාන් හෂීම් 2018 වර්ෂයේ අගෝස්තු 27 වන දින පිපිරීමකින් ඇති වූ තුවාල සහිතව රෝහලට ඇතුළත් ඇති බව ඇඳහිපත් වාර්තාමගින් අනාවරණ වූ බව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර සිටියා. පිපිරුමකින් තුවාල ලැබූ රිල්වාන් විසින් MI ශාහිර් ලෙස කොළඹ ජාතික රෝහලට ව්‍යාජ නමකින් ඇතුළත්ව ඇති අතර ඔහුව රෝහලට ඇතුළත් කර ඇත්තේ MI සාදික් නම් දෙල්ගහගොඩ හිඟුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එහිදී කොමිසම අධිකරණ වෛද්‍යවරයාගෙන් විමසා සිටියේ රිල්වාන් රෝහල වෙත ඇතුළත් කිරීමේදී නිරීක්ෂණය වූ තුවාල කවරේද යන්නයි. එහිදී ඔහුගේ අත් දෙකෙහි තුවාල සහ ඇගිලි කිහිපයක් කැඩී වෙන්ව ගොස් තිබූ අතර මොහුනේ වම් මැසට නළලේ වම් කොටසටත් තුවාල වී තිබූ බව වෛද්‍ය වාර්තාවල සඳහන් වෙතයි අධිකරණ වෛද්‍යවරයා ප්‍රකාශ කළා. ඔහු රෝහල්ගත කිරීමේදී ප්‍රකාශ කර ඇත්තේ ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් සිදු අනතුරකට මුහුණ පෑ බවයි. කෙසේ වෙතත් රිල්වාන් පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඇඳහිපත් වාර්තාවේ අනතුර සම්බන්ධයෙන් සෑම වෛද්‍ය වාර්තාවකම ප්‍රශ්නාර්ථ ලකුණක් තබා ඇති බවට එම වාර්තා පරීක්ෂා කිරීමේදී අනාවරණ වූ බවයි සාක්ෂි ලබා දෙමින් අධිකරණ වෛද්‍යවරයා සඳහන් කළේ. එහිදී කොමිසම විමසා සිටියේ මෙවැනි තුවාල ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමින් සිදුවිය හැකිද යන්නයි. රිල්වාන්ගේ ශරීරයේ පහළ කොටසේ කිසිදු තුවාලයක් නොතිබීමෙන් ඔහු යමක් අත් දෙක හා මුහුණට ඉතා සමීපව තබාගෙන සිටියේදී යම් පිපිරීමක් සිදු ඇති බවට නිරීක්ෂණය වූ බව ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමකින් මීට වඩා බරපතල තුවාල ඇතිවිය හැකි බව ප්‍රකාශ කළ අධිකරණ වෛද්‍යවරයා මෙම අනතුර ගෑස් සිලින්ඩරයක් පිපිරීමකින් සිදුවිය නොහැකි බව ප්‍රකාශ කරනු ලැබුවා. රිල්වාන්ගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමේදී මෙවැනි අනතුරකට ලක්වීමට නම් යම්කිසි පුපුරන ද්‍රව්‍යයක් හෝ රසායනික ද්‍රව්‍යයක් සමග ඉතා සමීපව කටයුතු කිරීමේදී ඇති වූ පිපිරීමක් යන්න තම නිගමනය බවයි කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ. අනතුරුව කොමිසම විසින් රිල්වාන් සයින්ද මර්දු ප්‍රදේශයේ නිවසක් තුළ ස්වයං ඝාතනයට පෙර සමාජ මාධ්‍ය වෙත මුදාහැරුණු ලැබූ වීඩියෝ පාඨය නිරීක්ෂණය කරමින් රිල්වාන්ගේ ඇඟිලි ප්‍රතිකාර කිරීමේදී ඉවත් කර ඇති ආකාරය සහ ඇසට තුවාල සිදු ඇති ආකාරය නිරීක්ෂණය කරනු ලැබුවා. කොමිසම මෙහිදී අධිකරණ වෛද්‍යවරයාගෙන් විමසා සිටියේ යම්කිසි අවස්ථාවක රිල්වාන් අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඇද්ද යන්නයි. ඊට නැත යන්න පිළිතුරු දුන් අධිකරණ වෛද්‍යවරයා රිල්වාන් ජාතික රෝහලට ඇතුළත් කළ දිනේදී ඉන්ෆෝම් පොලිස් ලෙස ඇඳහිපත් වාර්තාවේ සටහනක් දබා ඇති බව සඳහන් කළා. නැවත කොමිසම විමසා සිටියේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර නැති හේතුව කුමක්ද යන්නයි. එහිදී අධිකරණ වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටියේ රිල්වාන්ගේ ඇඳහිපත් වාර්තාව නිරීක්ෂණය කිරීමේදී යම්කිසි පුද්ගලයෙකු දෙමළ වචන වලින් සටහනක් යොදා ඊට යටින් අත්සන් කර ඇති බවයි. එම දෙමළ වචන පෙළින් අර්ථ ගැන්වෙන්නේ පොලිස් විමර්ශනයක් අවශ්‍ය නොවන බවටත් රිල්වාන් රෝහල වෙත ඇතුළත් කළ සාදික් නම් පුද්ගලයා එම අත්සන යොදා ඇති බවත් සඳහන් කළා. කෙසේ වෙතත් රෝහල් පොලිසිය හරහා රිල්වාන් අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කළේ නම් මීට වඩා පුළුල්ව පරීක්ෂාවන් සිදු කර තොරතුරු රැසක් අනාවරණ කරගන්නට හැකියාව තිබූ බව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියා. අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ 2018 වර්ෂයේ කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලිස් මුර පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එවක උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ බන්දුර නානායක්කාර මහතායි. එහිදී කොමිසම ඔහුගෙන් විමසා සිටියේ MI ශාහිර් සම්බන්ධයෙන් රෝහල් පොලිසිය සිදු කළ රාජකාරී කුමක්ද යන්නයි.
කිසිදු රාජකාරියක් සිදු නොකළ බව එවක රෝහල් පොලිසිය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ බන්දුරනානායකාර මහතා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර සිටියා. ජාතික රෝහලේ පොලිස් මුරපොළ මේ අවස්ථාවේදී කිසිදු වගකීමක් නොමැතිව ක්‍රියා කර ඇති බව තමන්ට වැටහීද යන්න කොමිසම මෙහිදී එවක රෝහල් පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ බන්දුරනානායකාර මහතාගෙන් විමසා සිටියා. එහිදී ඔහු ඔව් වැටහෙනවා යනුවෙන් සාක්ෂිය ලබා දුන්නා. උණුසුම් වූ දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන්. පෞගේ ජනාධිපතිවරුන් ප්‍රතිපල මේ මැතිවරණට ආදේශ කරොත් මොකද පේන්නේ? පොට්ටුවට 126යි අලියට 83යි. අලියයි 83 දැන් දෙකට කැඩිලා. මොකද 6 වෙනිදා උදේට කවුරු හරි ටෙලිෆෝන් එක කරකවලා බලන්න. මොකද ඇහෙන පණිවිඩේ දුරකථනය ක්‍රියාවිරහිත කොට ඇත. කරුණාකර පසුව අමතන්න. ඒක කවුද ඉස්සෙල්ලාම තේරුම් ගත්තේ? මිත්‍ර මංගල ඇමතුමා. මංගල සමරවීර මන්ත්‍රීවරයා වගේ කෙනෙක් ලංකාවේ දේශපාලනයේ භූමිකාවක් තිබිච්ච කෙනෙක්. එවැනි කෙනෙක් මම හිතන්නේ දේශපාලනයෙන් අත්තරනවයි කියන එක එච්චර ප්‍රඥාවන්ත තීරණයක් වෙන්නේ නැහැ. මම හිතන්නේ ඔහු දේශපාලනයේ සිටිය යුතු කෙනෙක්. දේශපාලනයෙන් එවැනි අය අත්තරුණාට පස්සේ වෙන්නේ ඊටාම හරසුන් මිනිස්සු, බොල් මිනිස්සු දේශපාලනයේ පිණුම් ගහන අය බවට පත් වෙනවා. මංගල සමරවීර මැතිතුමාට අත් වෙන පරාජය පිළිබඳව එතුමා යම් අවබෝධයකින් තමයි මම හිතන්නේ එතනින් ඉවත් වෙලා තියෙන්නේ. නමුත් මංගල සමරවීර මැතිතුමා ඇත්තටම පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්. කෙසේ වෙතත් එතුමා විශාල කලකිරීමකින් තමයි ඉන්නේ එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි බෙදීම පිළිබඳව. මේ වෙනකොට සජිත් ප්‍රේමදාසට එරෙහි කැරැල්ල ජාතික සමගි බලවේගය ඇතුළෙන්ම ආරම්භ කරලා තියෙනවා. මේකට නායකත්වය දෙන්නේ චම්පේ කරනවක. ඔහු විසින් ඇතුළේ කුමන්ත්‍රණයක් කරලා තියෙනවා. මහා පුරුකක් වෙච්ච මංගල සමරවීර මාතල දිස්ත්‍රික්කයේ නායකයා ජාතික සමගි බලවේගයෙන් ඉවත් වෙලා තියෙනවා. ඔහු ඉවත් වෙන්න හේතුව තමයි සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය. නායකත්වය පේන තෙක් මානක නැහැ. ජනතාවගේ ආශිර්වාදයෙන් අපි රාජ්‍ය බලයක් ලබා ගන්නවා. ඒ වගේම සිරිකොත වගකීමත් අපි බාර ගන්නවා කියන එක මේ අවස්ථාවේ කියන්නේ. තමන්ට අත්වෙන්න යන දැවැන්ත අන්ත පරාජයේ මිදෙන්න තමයි මේ අය එක එක්කෙනා ඉවත් වෙන්නේ. වන්නම් මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමාට යෝජනා කරන්නේ මේ අන්ත පරාජයක් අපට අත්වෙන්න යනවා. මේක දරා ගන්න බෑ. අපි සියලුම දෙනා ඉවත් වෙනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා නිවේදනයක් නිකුත් කිරීම තමයි වඩාත් උණට හුරු වෙන්නේ. නැත්තම් ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දෙන් පස්සේ තවත් මාස දෙකක් යාල කැලේ හැංගිලා ඉඳයි සිද්ධ වෙන්නේ. මනුසත් දෙරණ ආරම්භ කළ මුකාවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ ජාතික ක්‍රියාන්විතය 6 වන දිනටත් අද ක්‍රියාත්මක වුණා. මේ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනයේද මනුසත් දෙරණ සමග අත්වැල් බැඳගෙන සිටිනවා. COVID-19 වෛරස් අවදානම පවතින පසුබිමක මෙරට ජනතාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ වැඩසටහන පසුගියදා ආරම්භ කළා. දිවයිනේ පොදු ස්ථාන රැසක මුඛ ආවරණ බෙදාදීම අප සිදු කරන අතර අද දිනේදී නුගේගොඩ ප්‍රදේශයේ මුඛ ආවරණ බෙදා දුන්නේ මෙලෙසින්. මනුසත් දෙරණ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් එවැගේම ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල් එකමුතුව සිදු කරන මේ ප්‍රජා සත්කාරයෙන් ඇතරම් බලාපොරොත්තු වෙනවා මෙම ව්‍යාපෘතිය දිවෙන පුරාම මෙම සාර්ථකව සිදු කරන්න. මෙම ජාතික ක්‍රියාන්විතයට ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනද එක්ව සිටිනවා. ටෙලිකොම් එකයි මොබිටෙල් ආයතනයටයි මාස් බෙදා දෙන එක අපිට හරි සන්තෝෂයි. මෙලෙස අප සමග එක්ව මෙම ජාතික ක්‍රියාන්විතයට දායක වීමට ඔබත් කැමති නම් මෙම දුරකථනය ඔස්සේ අප අමතන්න. 0.772 466 488. මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත් වෙනවා. සුබ දවසක්.